උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පටිසෝතගාමි මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ දරන සදහැවත් දායකයෙකු විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් පවත්වාගෙන යාම සඳහා වෙරදරන ගරු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම දේශකයාණන් වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා. ගරුතර දේශකයාණන් වහන්සේට මේ අත්භවය තුලම උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීමට මේ පින් හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. දැනට පරලෝ සැපත් සදාදර දෙමාපියන් ඇතුළු සියලුම වර්ග පරම්පරාවේ පරලෝ සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔවුන්ට උපහාරයක්ම වේවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම සත්‍ය අවබෝධය පිණිසම මෙම ධර්ම දේශනාමය කුසලය උපනිශ්‍රය වේවා. සියලුම ලෝවැසියන්ට සිතක් ශාන්තියක්ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බකම්ම ජහස්ස වික්ඛුණා දුනමානස්ස පුරේකතං රජං අමමස්සටි තස්ස තාදිනෝ අත්තෝ නත්ති ජනං ලපේත වේති. ධර්මානුශාසනාවෙහි සදහැවර දායකත්වය දරන්නා වූ මහත්මා ප්‍රමුඛ මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කෙරෙහි අවධානය යොමු කොට සිටින්නා වූ සදහැවර පින්නතුනි, මේ කුද්දක නිකායයි. කුද්දක නිකායෙහි උදාන පාළියයි. උදාන පාළුවේ තියෙන්නේ උදන් නැනීම. මේ උදානයේ තියෙන්නේ කොමක්ද කියලා බලපුවාම හොඳ ලස්සන කතාවක් අපිට හොයාගන්න පුළුවන්. ඒ කතාව ඔස්සින් කියන කතාව වෙන්න ඕන මොකද්ද කියන කාරණාව පැහැදිලි කරගන්න අපි බලමු. එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ. මම මෙහෙමයි ඇහැව්වේ එක් සමයක් භාග්‍යවතුන් වහන්සේ අනේ පිණිස්තු වාසයෙන් කරනද මේ ජේතවනාරාම ආරාමයේ වැඩස කරද්දී සිදුවන දෙයක් තියෙනවා. තේන කෝපන සමයන ආඤ්‍යතරෝ බික්ඛු භගුතු අවිදූරේ. මේ සමයේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුන් වහන්සේට සමීපේ හොඳටම ළඟින් නෙමෙයි අසලින් කියලා ගත්තාම හරියනවා. කරපු වැඩක් තිබෙනවා. මේ කරපු වැඩේ විග්‍රහ කරන විදිහට ඔබ හැමදෙනාමත් එහෙම සිටිය යුතුයි කියලා හිතන්න එපා. ඒ කියන්නේ ඉරියව්ව එහෙම ඕන කියලා හිතන්න එපා. නමුත් මේකේ තියෙන වැදගත් කතාවක් තියෙනවා. නිසින්නෝ හෝති පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය. අනේ ඒ ටික තමයි ඔය එහෙමම ඉන්න ඕන කියලා මම කියන්නේ නැත්තේ. පුරාණ කම්ම විපාකජං දුක්ඛං තිබ්බං කරං කටුකං වේදනං අදිවාසෙන්තෝ සතෝ සම්පජානෝ අවිහඤ්ඤමානෝ. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දුකින් මිදෙන්න කැමති අයට පවර්ලා තියෙන කටයුත්ත. ඒක තමයි මම විස්තර කරන්න කල්පනා කරේ.
අර මුල් කොටසේ නම් පෙන්වන්නේ මොකක්ද මේ සමීපේ නුදරෙහි වාඩි වෙලා නැත්නම් අපි කියන්නේ අර පරයන්කේ ගොතාගෙන කියන එක බද්ද පරයන්කෙන් වාඩි වෙලා පලක් බැඳගෙන කියලා කතා කරන්නේ ඒකනේ. කය ඍජුකට තබාගෙන එතනින් එහා පැත්තට තියෙන ටික තමයි කය ඍජුකට තබා ගන්නට අවශ්‍ය නැහැ. සතර ඉරියව්වේ ඕනෑම මොහොතක සිටමින් කරන්න ඕන දේ. පැරණි කර්ම විපාකයකින් හටගත් දුක් වූ තියුණු වූ කර්කස වූ කටුක වූ වේදනා ඉවසමින් ස්මෘතිමත් වූයේ පැරණි කර්ම විපාකයකින් හටගත් දුක් වූ තියුණු වූ කර්කස වූ කටුක වූ වේදනා ඉවසමින් සතිමත් වූයේ සම්ප්‍රජානන ඇත්තේ අවිහඤ්ඤමානෝ නොගැටමින් හුන්නේ වෙයි. මගෙන් එහෙම හැවුවොත් කවුරු හරි මේ ලෝකේ මේ තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළ වදාළා වූ දුකින් මිදෙන භාවනාව. මේ තමයි කර්මක්ෂය කිරීමේ කර්මය. මේ තමයි අප්‍රමාදය කියලා සියල්ල මේක තුළ තිබෙන බව පැහැදිලි කරනවා. ඒ නිසා මේ අපි කර්ම සූත්‍රයේ සඳහන් වෙන භික්ෂුවගේ චරිත විවරණය කරන්න හදනව නෙවෙයි. ඒ තුලින් පැහැදිලි වෙන ධර්ම මාර්ගය විවෘත කරන්න හදන්නේ. අපි කතාවට යන්න ඉස්සර වෙලා මේ ගාථාවේ තේරුමත් එතන හොයාගනිමු. සබ්බ කම්ම ජහස්ස බික්කුණෝ කිව්ව පමණින් එදාවදාලේ භික්ෂූන් වහන්සේටයි. නමුත් මේ ඕන කෙනෙකුට මේක හරියනවා. හරිද? සියලු කර්ම ජහස්ස අතහැර දැමීම. දුරු කර දැමීමට කියන්නේ. දූනමානස්ස පුරේකතං රජං පෙර කරන ලද කෙලෙස් වලට සම්බන්ධ කර්ම විපාක දූනමානස්ස කම්පා කොට හරින්නා වූ එවත් උපන්න කුසල් දුරු කරන අමමස්සටි තස්ස තාදිනෝ අමමස්ස මමත්වයක් නැති මතක තබා ගන්න. තාදිනෝටි තස්ස සංසුන් බවක නැත්නම් නිකලස් බවක පිහිටියා උටි තස්ස අත්තෝ නත්ති ජනං ලපේත වේති. ඒ බඳු කෙනෙකුට මේ ජනතාවත් එක්කලා කරන්න කතාවක් නැහැ කියලා කියන්නේ. ඒකට කියන්නේ කතං කරණීයං නාපරං ඉත්තත්ත ඇති අබ්බඤ්ඤාසි කියලානේ. දැන් මේ කතාව තුළ තිබෙනා මෙන්න මේ අවිදීරෝ නිසින්නෝ පල්ලංකං ආපජිත්වා උජුංකායම් පනිදාය කියන වචන ටික පොදු දෙයක් බවට පත් කරගෙන ඉතුරු ටික අපි විස්තර කරන්න වෙනවා. එහෙම ඉඳලා මොකද කරන්න තියෙන්නේ? සතෝ සම්පජානෝ සතිමත් වූයේ ප්‍රඥාවෙන් යුක්ත වූයේ නොගැටෙමින් ඉන්න ඕනේ. ගන්ටාරේ ඇතුළතක ගන්ටාරේ වදිනකොට වගේ සද්ද එනවා. එතකොට ඒකට ගැටෙනවා නැතුවම ගැටුවම නැහැ කියලා ඔබ කියන්නේ. ඒ බාහිර දෙයක. ඔබ මේ ලෝකේ ජීවත් වෙනකොට මවෙක් හෝ පියෙක් හෝ ගුරුවරයෙක් හෝ ආදී වශයෙන්
ඇඟේ හැප්පෙනවට නෙමෙයි මේ ගැටෙනවයි කියන්නේ. ගැටෙනවයි කියන්නේ බාහිර කාරණයක් නිසා ව්‍යාපාද විතර්කයට එනවට. විහිංසා විතර්කේ එනවට. ඔබේ චිත්තාභ්‍යන්තරයේ තිබී ඔබේ ඔබ ළඟ තිබුණ පැරණි අදහස් ටික හිතට ඇවිදින් මට ඕන ඕකට තමයි ඉන්නව වැරෙනව පේන්නේ නැත්තේ කියලා එතනින් එහාට ක්‍රියාත්මක වෙන්න යන්නේ රළු වචන සහ අතපය හෙලවීම. ඒ තමයි ගැටුණා. අදහස් වල ගැටුණා. මේ ගැටවින් මාසේ කරන්න බුදුබණක් දැනගන්න ඕනේ ඕන කෙනෙක් මේ ලෝකේ ඕක තමයි කරන්නේ. නමුත් මේ ප්‍රතිපත්ති පූජාවේ යන අයට බුදුරජාණන් වහන්සේ අදාළලා තිබෙනවා නොගැටවින් වාසය කරන්න. සාමාන්‍යයෙන් ගැටෙන්නේ දෙකක්නේ. එකක් නැති වුනහම ගැටෙන්නේ නැහැ. දැන් මේ නැති වෙන්න ඕන කෝකද කියන එක හොයාගන්න වෙනවා අපිට. ඊට පෙර තාම මේකේ ලස්සන වචන ටිකක් තියෙනවනේ. පැරණි කර්ම විපාකයකින් හටගත්තා වූ තියුණු වූ කර්කස වූ කටක වූ කටුක වූ වේදනා ඉවසන්න වෙනවා. මේ කියන්නේ ඔය කුෂ්ඨයක වගේ තියෙන තුවාල වේදනාවක් කියලා විතරක් නෙමෙයි. රාග, දේශ, මෝහ, ජරා, ව්‍යාධි, ශෝක පරිදේව කියලා කියන්නෙම තමන් හදාගත්ත කර්මවල විපාක. යම්තාක් ඔබ ඒවා භාවිතා කරලා චිත්තාභ්‍යන්තරයට ගත කරලා තිබෙනවද? ඒවා පහු වෙන එක තමයි විපාකය. දුක් විපාක කියන්නේ. අර පෙන්නන්නේ මනසාචේ පදුට්ඨේන බාසතිවා කරතිවා තතෝනං දුක්ඛ අන්වේති කියලා. අන්නේ බුදුබණ තේරෙන්න පෙර මේ ජීවිතේ එහෙමත් නැත්නම් ප්‍රතිසන්දි විපාක වශයෙන් මින් පෙර ජීවිතවල මේ එක්රස් කළා උද්දුෂ්ට මනසින් කරපු දේවල් වල වේදනාව තමයි අර 11 ගින්නකින් දැවෙනවයි කියලා කියන්නේ. අර විසාකාවට වදාලෙත් එක ගැටීම වෙනකොට ඇලීම ගත්තේ. ඇලීම කයේ වචනෙන් පෙන්වන්නේ දෙකමයි එතන. ඇලෙන කරුණු 100 නම් දුක් 100යි. මෙන්න මේ විදිහට අපි මේ බුදුවරයෙක් මොන ගැහෙන්න පෙර ජීවිතේ ගත කරනකොට ලෝකෙත් එක්කලා ගත කරමින් පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ඇලෙමින් ගැටෙමින් මොළාවෙන් චිත්තාභ්‍යන්තරයේ ලෝභ මූලයෙන්, දේශ මූලයෙන්, මෝහ මූලයෙන් පෝෂණය කරගෙන ඉන්නේ. මේවා කොතරම් පෝෂණය කරන් තියනවා කියනවා සමහර අයට මේ බාහිර ලෝකේ ජීවත් වෙනකොට ඒකට හිතට එන එක ඇරුණාම වෙන ලෝකෙ මොකුත් පේන්නේ නැහැ. නින්ද ගියාම එළි වෙනතුරු මේ ලෝකෙත් එක්කලා යුද්ධ කරනවා ඇරුණාම සුව නින්දක් නැහැ. සමහර කොට්ටේ උඩ හිත තියාන එළි වෙනකොට නින්දක් නැහැ. ඒකත් එක්ක යුද්ධයක්. මෙන්න මේකයි මම ඔය දරුවන්ට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ, දරුවන් යොමු කරන්න උත්සාහ කරන්නේ. චිත්තාභ්‍යන්තරයට තිබ්බොත් ඒවැ වදේ විඳින්න වෙනවා. දරුවන් වශයෙන් බොහෝ අවංක අය තව මේවා තියලා නැහැ. එඳා නොතියා ඉන්න පුරුදු වෙන්න. තියපු දෙයක් නම් ආපහු අර සාමාන්‍යයෙන් මම පෙන්නන්නේ ඔය යම් කිසි શબ્දයක් කරපුවාම මේ શબ્දේ පිට වෙලා ගිහින් තවත් කන්දක වැදුනොත් අදෝංකාරය ආපහු වෙනවයි කියලා. තමන් එත. අන්න ඒ වගේ මේ චිත්තාභ්‍යන්තරයට තෙබුවාම ඒකේ විපාකේ ආපහු වෙනවා. එතකොට මේවට කියන්නේ උපන්න අකුසල් කියලා. තමන් කරගත් එකේ විපාකයයි මේ රාග දේශ මොහ ගිනි වලින් දැවෙන්නේ මේ ඒ මොහොතට එකතු වෙලා පාලනය කරගන්න බැරි වෙන්නේ. තව සැරයක් ඒ මොහා මූල් කොටගෙන ආයෙත් අවුලින් අවුලටපත් වෙන්නේ කියන එක බුදුබණ තේරෙන තුරු කෙනෙකුට තේරෙන්නේ නැහැ. මේ සියුම් ධර්මතාවය උගන්වන්න නැත්නම් මල් පහන් පූජා කරලා බුද්ධ පූජා අතර වන්දනා කරලා සිල් සමාදන් වෙන්න උගන්වපුවාම බෞද්ධ බාහිර බෞද්ධකමක් තියෙනවා ආගමික බවක්. නමුත් මේ කටුක වේදනා ටික එනකොට දුකයි. හිතේ අමාරුව. තව නොයෙක් වචන කියයි. හිතේ වේදනාව, ආතතිය. එනිසා එබඳු ආතතියින් යනු ලෝකේ තියෙන දෙයක් නොව.
ලෝකේ තියෙන කාරණාත් එක්කලා ඇලෙන්න ගැටෙන්න ගිහින් තම තමන් හදාගත්ත දෙයක්. මේවා විනෝදයෙන් හිටමින් යට කරන්න පුළුවනි. මත්පැන් පානය කරමින් යට කරන්න පුළුවනි. සදාකාලික වන මේ මොහොතට පමණක්. කර්මස්ථාන නැමැති අරමුණක් වඩමිනුත් අරමුණ බලවත් කරගෙන යට කරන්න පුළුවනි. මේ පෙන්වන්නේ භික්ෂුන් වහන්සේ කර්මස්ථානයක් වඩමින් හිටියා කියලාද? නෑ. වාඩි වෙලා මනෝද්වාරයට මුහුණ දෙමින් Tamanගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන දේවල් එනකොට අන්න ඒකේ තියෙන වේදනා අර එක තැනක පෙන්නනවා මේ අසුමුකෝ රුදමානෝ බ්‍රහ්මචර්යම් පටිවසති කියලා. ඒ ඕකම තමයි පෙන්නන්නේ. කඳුළු සලමින් නමුත් ගහ ගන්න වෙන ගන්න කපා ගන්න කොටා ගන්න ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැතුව ඒවා අවසන් කරන්න. අවසන් කරන්න අවධානයෙන් ඉන්නවා. දැන් මම මේක මනෝද්වාරයට මුහුණ දීම කියන කාරණාවේදී අපි ඔක අපේ ධර්ම දේශනාද අපේ ධම් දෙසුම් තිබිච්ච දහම් හමු තිබුණා. යම් මොහොතක වාඩි වෙලා ඉඳගෙන මෙන්න මේකයි කරන්න තියෙන්නේ කියලා අභ්‍යාසයක් වශයෙන් කෙරෙව්වේ නෑ, තනියෙන් කරගන්න කියලා දුන්නා. ඒකෙන් සවන් දෙන්න ඔබට කියන්නෙත් නෑ සම්පූර්ණ කාලයම ඉඳගෙන එහෙම කරන්න කියලා. වැඩ නැති විවේක වෙලාවක් තිබෙනවා නම් බිරිඳ හෝ දරුවන් හෝ අන් අය දන්නවා නම් නිදිමතත් නැත්නම් මනෝද්වාරික මේ දේවල් එන්න ඇරලා සතිමත් වෙලා ඔය කියන මේ කටුක වේදනා මමත්වයෙන් ගන්න නැතුව ඉවර කරමින් ඉන්න පුළුවනි. නමුත් එහෙම වාඩි වෙලා ඉන්න ඉරියව්වක් නැත්නම් එතකොට ඒක කවදාවත් කරන්න හම්බ වෙන්නේ නැද්ද? නෑ, ඒක මනෝද්වාරයෙන් එනවා සහ පස්දොරෙන් එනවා කියලා වෙනස ඔබට තේරුණාට ඇත්තටම දෙකක් ඒකේ නෑ. මනෝද්වාරයෙන් එනකොට බාහිරයට නොගැටි චිත්තාභ්‍යන්තරයේ තියෙන හේතු වෙනවා. පස්දොරට ගැටෙනකොට පස්දොර උදව්වෙන් චිත්තාභ්‍යන්තරයේ තියෙන හේතුමයි එන්නේ. දෙකක් නෑ මේකේ ආයේ. එතකොට දැන් අපිට මේවා එන්නයි ඕනේ. ළමා කාලයේ පසන් ඔබ ගත කරපු ජීවිතයක් තියෙනවා නම් ඒක එකතු කරගත්තා වූ ජාතිය, කුලය, ආගම, ලෝභය, දේශය, මෝහය සහ නොයෙකුත් මෝඩකම් නිසා එකතු කරගත්ත මේ චිත්තාභ්‍යන්තර හේතු ටික තමයි ආපහු විවේක එනකොට ඇවිදින් වද දෙන්න හිතින්. සිත කය වචන නිදහස් වෙනකොට හිත ඕක පටන් ගන්නවා සූදුව එන්න. ඉතින් ඒක ඔස්සේ යන එක තමයි සමහර අය කරන්නේ හීනමවනවා කියලා කියනවා, නැත්තම් ඉදවනවා කියනවා. සතුට පැත්ත නම් හීනමවනවා හිතෙන් හදාගෙන, අනිත් පැත්ත නම් ඉදවනවා. ඒ ඕන කෙනෙක් තේරුම් ගන්න ඕනේ මේ දෙකේම මේ හදාගත්ත සිතුවිල්ලක නේද මේ දුක සැප දෙකම තියෙන්නේ. ඇත්තටම එහෙම එකක් ඒකේ නෑ නේද කියලා. මේ සිතුවිල්ලට රැවටි විඳවන එක යම් මොහොතක යම් සිද්ධියක් සිදු වෙනකොට ඒක සිද්ධියක් වශයෙන් ගන්නකො. මංගල උත්සවයක් හරි අවමංගල උත්සවයක් හරි. ඒකක් දැනෙන්නේ සිතෙන් තමයි. නමුත් ඒක සජීවී සිදුවීමක් නේ. ඉන්පසු හෙට අනිද්දාට නැත්තම් ලබන සතියේ මතක් වෙනකොට මේ එකම සිද්ධියක්වත් සිද්ධියක්ද? මලාතීතයක් සිතරීමක් නෙවෙයිද? නමුත් මලාතීතයක් වශයෙන් උපේක්ෂා සහගත දකින්න පුළුවන් නම් පශ්චාත්තාප වෙන්න උදම්මනන්න දෙකක් ඕකේ නැහැ. නමුත් සංසාරයේ පුරුදු කලේන කාරණාව ආයෙත් පැරණි ශෝකේ, පැරණි සතුට ආදී වශයෙන් පශ්චාත්තාපයට, උද්දාමයට පත් වෙන්නට එකතු වෙන එක. අන්න මෙතන පැහැදිලි කරන්නේ මේ තීව්‍ර වූ කටුක වූ වේදනා විඳවමින් මම ඔකට හොඳ වැඩක් කරන්න ඕනේ කියලා අදාළ පුද්ගලයෝ ගැන පරිගන්න හිතන්න ඕනේ කියන එක නෙවෙයි ඔය කියන්නේ. ඒවා දරා ගනිමින් තව වචනයක් එතන තිබෙනවා. සති සම්පජානෝ සතෝ සම්පජානෝ අවිහඤ්ඤමානෝ. අනේ ඒ සතෝ සම්පජානෝ අවිහඤ්ඤමානෝ කියන වචන තුනේම තියෙන්නේ මේ මොහොතේ කරමින් ඉන්නවා කියන එක.
මේ මොහොත කියන එක දැන් මේ තප්පරයක් විතරක් නෙවෙයි ඊට පස්සේ. තේරුම් ගත්ත දවසේ ඉඳලා ජීවිතය අවසන් වෙනතුරුම ගත කරන්න මේ මොහොත. ඒ මොහොතේ කරන්න ඕන දෙයක් කියන එක තමයි ඔය පෙන්වන්නේ සතෝ සම්පජානෝ අභිඤ්ඤමානෝ කියන එක. අවදි වූ තන් පැටන් නින්දට යනතුරුම මේ මොහොතක් පාසා උදා වෙනවා. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින්. ඒ වගේම තම තමන් ගත කරන ජීවිතයේ තම තමන්ට අදාළ ගැටුම් වලට අදාළ ශේස්ත්‍රය තමයි මේක උදා වෙන්නේ. තාමත් මේ බහුතරයක් තේරුම් අරගෙන නැහැ. මෙන්න මේ වෙනම වෙලාවක් මේකට දෙන්නේ නැහැ. ඒ තම තමන් කරන කාර්යය කරමින් ඒ මොහොතේදීම ඇතුළතින් මේක හදන්න ඕන සතිමත් වෙලා කියලා. රැතම් උගතුන් කල්පනා කරන්නේ රාජකාරියයි භාවනායි දෙකක් කරන්න වෙලාවක් නැහැ. රාජකාරිය කරලා ඉවරලා නිස්රාම ගියන් පස්සේ ඕක කරනවායි කියලා. එතකන් සිහියකින් තොරව තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහ වැඩුණාම ඒවා දුරු කරලා දෙන්න ආණ්ඩුව පඩි ගෙවන්නේ නැහැ විස්රාමයට. තමන් ගෙවා ගන්න ඕනේ. සේවයට විස්රාමයට ගෙවයි. වැඩුණ ලෝභ දේශ මොහ තමන් දුරු කර ගන්න ඕන. මෙන්න මේ නිසා ඕනෑම කෙනෙකුට යම් කිසි තැනකදී යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු නම් ඒක නීතියේ ක්‍රියාමාර්ගයක් කරුණාම සේවකෙකුට එරෙහිව හෝ ස්වාමියාට එරෙහිව හෝ තවත් මොනවා හරි සිද්ධියකට එරෙහිව කියන වචනෙන් එරෙහිව කියන එකේ සේරුව ද්වේෂ සහගත වෙන්න බෑ. පරිගැනීම් සහගත වෙන්න බෑ. ඒ නීති ප්‍රතිපාදන වල යම් දෙයක් තිබෙනවා නම් ඒක නීතියට බාර දෙන එක කරුණාම අපි අර විදිහේ කටයුතු කරන්න ගියොත් එතකොට අපි පුද්ගලයාට එරෙහිව ලෝභය දේශය මොහේ පාවිච්චි කරලා පව් කරගන්නවා. අපි පව් කරන්නේ නැහැ කිව්වට ලෝභය දේශය මොහේ පාවිච්චි කරොත් කරන්නේ පව්. එබැවින් පළමුව තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ බුදුබණ තේරෙන්න ඉස්සර වෙලා ඔබ කටයුතු කළේ මම කියන හැඟීමෙන්. මව්කුසින් බිහි වී ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයා කියන හැඟීමෙන්. ඔබ කටයුතු කළේ බාහිර ලෝකේ හම්බෙන දේවල් ඔබට පේනවා කියන හැඟීමෙන්. ඒවා හමු වෙනකොට ඔබේ හිතට එන දේ ඔබ දකින්නවයි කියලා ඇහෙන් නම් දකින්නවා කනෙන් නම් අහනවා කියලා ඔබ තේරුම් ගත්තේ නැහැ. මේක දෙක එකක් කියලා හිතන්නේ ඔබ. ලෝකේ තියෙන දේම ඔබට පේනවා ඇහෙනවයි කියලා. ලෝකේ තියෙන දේවල් ආශ්‍රයෙන් ඔබ ලෝභයෙන් දේශයෙන් මොහෙන් ඔබට අදාළ පෞද්ගලික දෙයක් සිතේ හදා ගන්නවා. පෞද්ගලික දේ හදා ගන්න සිත අවිවේකී වෙනවා. නිකන් එන්නකොට වැඩ තියනවා කරන්න. එතකොට නිකන් ඉන්න බෑ මොකද අර කල්පනා එනවා. සෝකී හරි දුක් හරි වේදනා හරි කටුක හරි වේදනා. නිදා ගන්න බෑ නින්දෙදි ඊට පස්සේ හිත එතන ක්‍රියාත්මක වෙලා ඒවා එළියට අරන් පෙන්නනවා. අර කුණුරඩු සාගරේ වැල්ලට ගස්සනවා වගේ වත් තියන්න බෑ කොහෙවත් එළියට එනවා. නමුත් පෘථග්ජන පුද්ගලයාට මේ තියාගත්ත දේවල් එළියට එනවා කියන අවබෝධය නැති නිසා ඔහුට හදන්න බෑ. ඔහු ඒවට අහු වෙනවා ඇරුණාම. අන්න මෙහෙම තමන් විසින් ධර්මයේ තේරෙන්න පෙර හදාගත්ත කුණු ගොඩක් චිත්තාභ්‍යන්තරයේ තියෙනවා හේතු වශයෙන් ප්‍රසාදයන්ට ගැටෙද්දී හෝ මනෝද්වාරයේදී මෙන්න මේක එනවා හිතට. උපන්න කුසල්. ඒ එනකොට ඒකට අදාළ වේදනාව දුක සැපාදී කටුක වේදනාවත් එනවා. ගත්තොත් හොඳටම දැනෙනවා. නමුත් කොහොමද ඉවසන්න පුළුවන් වෙන්නේ මේ කියන දේ විදිහට? ඒක පරණ සිද්ධියක් දැන් මතක් වෙනකොට සිතුවිල්ලක් පමණයි ඒකේ විඳවන්න බරට ගන්න දෙයක් නැහැ කියන අවබෝධය ඇති කෙනාට ඒක සිතුවිල්ලක් වශයෙන් දකින්න පුළුවන්. පෘථග්ජන පුද්ගලයාට ඒක තවත් පරණ සිද්ධියක්මයි. මංගල හෝ අවමංගල හෝ තවත් ඒ වගේ අවස්ථාවකදී සිදුවන සිද්ධිය ඇති වුණා වූ දුක හෝ සැප ඒ විදිහටම ඇඟ කිලිපොලා යාමක් හෝ දැනෙනවා. ඔහුට ඒක හදාගන්න නෙමෙයි ඒකට විඳවන්න වෙනවා. නමුත් මේ පෙන්වන එකේ පෙන්නනවා ඒ පුරාණ දේවල් ආවයි. නමුත් ඒවාද සිහිනයක් පමණයි. ඒවාද මල අතීතයක් පමණයි. අන්න. දැන් එහෙම තමයි අපට අර ඒවා ඉවසන්න පුළුවන්කමක් තිබෙන්නේ. අදිවාසෙන්ති. සිදුවන සිද්ධිය එදා සිදු වුණාට අද එනකොට ඒක
මවගේ මරණය වෙන්න පුළුවන්, පියාගේ මරණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගින්නකින් දැවීම වෙන්න පුළුවන්. තවත් මොනවා හරි අවස්ථාවක් වෙන්න පුළුවන් මංගල අවස්ථාව. ගත වී හමාරයි. අද ඒවා අපට මතකයේ අවශ්‍යයි ස්මරණය කරන්න, මතක් කරන්න. නමුත් ඒ මතකය ඔබට කටුක වේදනාව ගෙනත් දෙන්න අදාළ සිද්ධියක් නෙමෙයි. සිතවිල්ලක් පමණයි කියන එක තේරුම් ගන්නකොට ඒකේ අර කටුක බව, මේ තීව්‍ර බව, මේ සඳහන් කරලා තිබෙනා වූ තියුණු කටුක වේදනා බැහැර වෙලා යනවා. තව කාරණයකුත් එතන තියෙනවා. සතෝ සම්පජානෝ අවිහඤ්ඤමානෝ. මොකක්ද මෙතෙන්ට සිහිය තියෙන්න ඕන? මොකක්ද මෙතන නුවණින් මෙනෙහි කරන්න ඕන? මොකක්ද මෙතන නොගැටී ඉන්න ඕන? ඔන්න ඔය අවස්ථාව ඔබට තේරුම් ගන්න පුළුවන් නම් සමස්ත කාලයම ඔබේ ආවරණය වෙනවා. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔබ මොනත් කොතන හිටියත්, ඇඳේ හිටියත්, නිවසේ හිටියත්, මහමග හිටියත්, කාර්යාලයේ හිටියත්, පාසලේ හිටියත්, කොතන හිටියත් සමස්තයම ආවරණය වෙනවා. මොකද්ද පෘථග්ජන පුද්ගලයා කරමින් හිටියේ? ඒ වගේ අවස්ථාවට ඔහු බොහෝ කල් සංසාරයේ පුරුදු කරන් හිටියා මේ එන එක සහ එකතු වෙන එක කියන්නේ දෙකක් වශයෙන් නෙමෙයි එකක් කියලා. ආව ගමන් එකතු වුණා. තරහ ආවා, බය ආවා, කනගාටු ආවා, දුක ආවා, වෛරය ආවා, එනකොටම බාරගත්තා. බාර අරගෙන ඒකෙන් සිද්ධ වුණේ Tamanට සැපක් දුක් ආදී වශයෙන් ඒකට අදාළ ප්‍රතික්‍රියාව දක්වන්නට යන එකයි ඔහු කරන්නේ. නමුත් මේ තථාගතයන් වහන්සේ වදාළ චිත්ත විද්‍යාව තුළ නැත්තම් මේ චිත්ත ධර්ම විද්‍යාව තුළ එහෙම දිගට යන සම්බන්ධතාවයක් නැහැ. ඕනෑ එකක් හටගෙන නැසෙනවා. ඒකට අනුබද්ධව ඊළඟ එක එකතු කරන එකයි කරන්නේ. දැන් කෝච්චි පෙට්ටි දිගට යනකොට එක කෝච්චියක්. නමුත් ඒකට එකක් අනුබද්ධ කරලා තියෙන එකක එකක් වෙනස්. ඕනනම් වහන්නත් පුළුවනි. ඒ වගේ සිත සම්බන්ධයෙන් පැහැදිලි කරන්නා වූ ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාරම්මන, ඒකවත්තුක කියන ධර්මතාවල පෙන්නනවා. ඒකුප්පාද එක්වර උපදිනවා. නිරෝධ කියන්නේ ඉවර වෙනවා කියන එක නෙතරම. ඉතින් හටගත්ත දෙයක් නැත්නම් ඉවර වෙන එක ඒකේ අදාළ න්‍යාය. නමුත් හටගත්ත දෙයක් නැත්නම් ඉවරට දෙයකට එකතු වීම අපි හදාගත්ත න්‍යාය. අන්නේ හටගත්ත ඕනෑම දෙයක් ලාභයෙන්, ලෝභයෙන්, ඇලීමෙන්, ගැටීමෙන් එකට එකතු වෙන එකට කියනවා මඤ්ඤමානේ හෙවත් මමත්වෙන් ගැනීම කියලා. පෘථග්ජන සමාජයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව මේක තමයි මේ කරපු පුරුද්ද, ඇති කරගත්ත පුරුද්ද. ඒක සසර පුරුද්ද එක පැත්තට. ඒ වගේම මේක නරක පුරුද්ද. ඒ වගේ මේක සසර ඇවිද්දෝන පුරුද්ද. නිමාවක් දකින්න හම්බ වෙන්නේ නැහැ. එම කටයුත්ත තමයි පසුගිය ධර්ම දේශනාවක් කරමිනුත් අපි පැහැදිලි කළේ පමාද විහාරී කියන්නේ. ගීද පැවිදි ස්ත්‍රීද පුරුෂද කියලා වේදයක් නැහැ. ඔබට මේ චිත්තාභ්‍යන්තරයෙන් එන කාරණාව උපේක්ෂා සහගතව බලන්න සහයින් මිදෙන්න කල්පනාවක් නැත්නම් ඔබ ඒකට ඇලිලා ගැටිලා ඒක ඔස්සේ ප්‍රතික්‍රියා දක්වලා වර්තමානෙත් අවුලක් හදාගෙන තව හෙට දවසට ආපහු වෙන්න තව අවුලක් හදන්න හේතු තියලා ඉවර කරනවා. එනිසා හැම මොහොතේම වර්තමානයේ පෘථග්ජන පුද්ගලයා භව චක්‍රය හදනවා. භවගාමී වෙනවා. තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. භවගාමී වෙන්න ධර්ම දේශනා කරන්න ඕනේ නැහැ. මිනිස්සු ඔක්කොම කරමින් ඉන්නේ ඒක. එනිසා අපාතින් සිදුවෙන්නා වූ මේ අරමුණේ ඇලීම ගැටීම මුලාව තුළ අපට එහි විපාකයක් වශයෙන් නැවතත් සසරක් හැදෙන බව තේරුම් ගත්තොත් සසර හදලා සසර ගමන නවත්තන්න බැරි බව තේරෙනවා. සසර හදන තැන සසර හදන එක නවත්තන තැන බවට පත් කරන්න ඕන වෙනවා. සසර හදන්න තියෙන අවධානය මුට්ට සති.
මුලා වූ සිහිය. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් මුලා වෙලා තමයි කටයුතු කරන්නේ. නමුත් මුට්ට සතියෙන් සතර හදන්න පුළුවන් වුණාට සතර නවත්තන්න මුට්ට සතියෙන් බෑ. ඒකට ඕන සම්මා සතිය. අන්න දැන් මේ භික්ෂුවගේ මේ කර්ම සූත්‍ර විග්‍රහය ඕනෑ කෙනෙකුට ආලෝකයක් ලබා දෙනවා. උදා වෙන්නේ හැම විටම මේ මොහොත පමණයි අපට. ඒ මොහොත උදා වෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් විය හැකි. ඒ මොහොත උදා වෙන්නේ මනෝද්වාරයෙන් විය හැකි. නින්ද හැරුණ විට. මෙහිදී තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තිබෙනා වූ කුණු ටික එළියට එන වෙලාව. කෙමතු චරිත වශයෙන් දෙන්නේ කාම විතර්කයේ වශයෙන්, ව්‍යාපාද විතර්කයේ වශයෙන්, හිංසා විතර්කයේ වශයෙන්. තුනෙන් එකක්. කාම විතර්කේ නම් අපි කතා කළා ලෝභ කියන අර්ථයෙන් දඬුවම් දෙන්න, පහර දෙන්න, ගමෙන් බැහැර කරන්න, ඒ දේවල් උරුම කරගන්න, ජීවිතය තොර කරන්න. ඒ අදහස මෙහෙවන්න හිතෙනවායි කියලා. ව්‍යාපාද විතර්කේ නම් ආපහු පලිගන්න එකට එක කරන්න ප්‍රතික්‍රියා දක්වන්න හිතෙනවා. හිංසා විතර්කේ නම් අවියක් අරගෙන ඒක පාවිච්චි කරනවා. මේ තුන හිතට ආපුවහම ඔබ යව නිහඬ කරන්න කල්පනා කරාද? නැහැ. මේවට එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වලා හෙට අනිද්දාට පස්සේ තමයි සමහරකට කරපු වැඩේ වෙන මතක් වෙන්නේ වැරදි කියලා සමහරකට මතක් වෙන්නෙම නැහැ. මේක සාධාරණීකරණය කරන්න පුළුවන්. දැන් මේ මොහොතේ ජීවිතය කියන වචනෙන් පැහැදිලි කරන්න එහෙමනම් මේ මොහොත අමුතුවෙන් උදා කරගන්න බෑ. අවදි වූ තැන් පටන් නින්ද දක්වාම මේ මොහොත උදා වෙනවා හැමෝටම. මොනවා හරි දෙයක් එක්කලා කටයුතු කරන්න වෙලා තිබෙන්නේ. පොතක් එක්ක, රූපයක් එක්ක, ශබ්දයක් එක්ක, ගන්ධයක් එක්ක, කෙනෙක් එක්කලා, හතුරෙක් එක්කලා, මිතුරෙක් එක්කලා, පිළිකුල් දෙයක් එක්කලා, ආහාර රසයක් එක්කලා, කනට ඇහෙන ශබ්දයක් එක්කලා. එහෙමයි මොහොත උදා වෙන්නේ. ඒවට අදාළ තමන් තබා ගත්තා වූ කොටස හිතට එන එක තමයි අර තීව්‍ර කටුක කර්ම වේදනාව කර. දැන් එකක් නෙමෙයි ඒක පරණ එකක් කියලා අර කියන්නේ. පරණ එකක් නම් එය තමන්ට සිදු වුණා වූ මදිකමක් අපහාසයක් වශයෙන් නොදකිමින් පරණ සිතුවිල්ලක මතකයක් වශයෙන් දකිමින් උපේක්ෂා සහගත වෙන්න හිත හදන්න ඕන. ඒක දෙයක් කොට ගත්ත වේදනාව නිසා තමයි අද වේදනාව තිබෙන්නේ. කෙනෙක් කොට දෙයක් කොට එහෙම හිත හදපු නිසා ප්‍රමූලාවෙන්. දැන් මේක ගණන් නොගන්නට සිත හදන්න පුරුදු වෙනකොට ඒක තිබෙනා වූ මේ තීව්‍ර බව, කටුක බව නැති වෙලා යනවා. අර උපේක්ෂා පාරමිතාව කියලා වචනයක් පෙන්නන්නේ. ඒ ලාභයේදී ඇල්මත් අලාභයේදී ගැටීමත් දෙකම නතර වෙලා ලාභ අලාභ සිද්ධ වෙයි. නමුත් ඒකට අදාළ අර කටුක වේදනාව නැහැ. ඒ නිසා මේ දෙපැත්තම උපේක්ෂාවට හුරු කරන්න පුළුවන් පුද්ගලයාට තමයි සන සම්පatti ලාභියා කියලා කියන්නේ. ඒ දෙපැත්තක් එන්නේ අපටයි. ඒ නිසා අපටයි ඒක සිහියෙන් හදන්න පුළුවන්. අපාගත සත්‍යයට එන්නේ එක පැත්තයි දුක් පැත්ත විතරයි හදන්න අවබෝධයක් නැහැ. දෙවියන් දෙන්නේ සැප පැත්ත විතරයි. සැප නිසා දුකක් තේරෙන්නේ නැහැ. මේ සැප දුක දෙකම එnderලා උපේක්ෂා සහගතව හදන්න පුළුවන් මිනිසා බව තේරුම් ගන්න දවසට දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නිවන් දකින්න උගන්නන එකකුත් නැහැ, ඉගෙන ගන්න එකකුත් නැහැ. තාමත් මේ රටේ කරන මොඩමක් ගැන මම ඔය කියන්නේ. මේ අව හිතන්නේ මේ අපට වගේම බඹලෝ ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලත් එහෙ බණ අහන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, පාර කියලා දෙන්න අය ඉන්නවා. ඒකට තව තර්කෙකුත් තියෙනවානේ. යාමානං දේවානං සද්දං සුත්තා තුසිතා දේවා සද්ද මනුස්සා වේසොන් කියලා ධම්සක් පැවතුම් සූත්‍රයේ ධම්මැස පෑදීමෙන් එහා පැත්තට පෙළක් තියෙනවා. ධම්මැස පෑදීම දක්වා කොටස බුදුන් වහන්සේගෙන් එහා පැත්තට තියෙන මේ හදාගත්ත විවරණයක්. දෙවියන් ලොකු වුණාට පස්සේ කවුරු හරි හදන්න ඇති ඔය කතාව.
අගනිට්ටාව දක්වාම හරි. ඉතින් සාදුකාර දුන්නා කියලා වරුණාම බණ ඇහුවා කියලා තියෙනවා. සාදුකාර දුන්නා කියන එක විතරම යහපත් කියනවා කියන එකනේ. ඒ නිසා ඔබ මේ ප්‍රසාදයන්ට ගැටීමේදී හෝ මනෝද්වාරයෙන් පැමිණීමේදී හෝ එය සිහියෙන් බැලීමේ හැකියාව සියලු සත්වයින්ට තියෙනවා කියලා හිතන්න එපා. අපාගත සත්වයාට උපපාතික සත්වයාට ප්‍රසාදයන්ට ගැටීමක් නැති කටුක වේදනාව. දෙවියන්ටත් ප්‍රසාදයන්ට ගැටීමක් නැති මනෝද්වාරයෙන් එන සුඛ වේදනාව. පස්දොර පිහිටි පුද්ගලයාට පමණක් එබඳු ලෝකයක් දී ගැටෙනකොට පස්දොරට අදාළ දේවල් මනෝද්වාරයෙන් හෝ පස්දොරෙන් එන්නේ. එන මොහොතේ නම් හදන්න ඕන එන්න ඕන. ලෞකික ධානලාභියා සමාධියකින් ඒකට වෙනවකුත් දෙන්නේ නැහැ. සමාධිය නිවනයි ඔහුට. එහෙනම් හිතන් ඉන්නවා හැම. දෙවියන්ට දුක එන්නේ නැහැ සැප පවණයි. නිසා සැප නිවන කියලා දෙවියන් හිතන් ඉන්නවා කියලා මේ සූත්‍රවල තියෙනවානේ. මේ තරම් මේවා කියන්නේ මේ අපට ලැබී තිබෙන සුන්දරතම අවස්ථාව, භාග්‍යමත් අවස්ථාව. විශ්වයේ එළඹෙන්නේ නැහැ කාටවත්. මම දවසක් උදාහරණයකුත් කිව්වා. මේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ ඉන්න ඕන කියලා හිතන්නකෝ ග්‍රහයෝ 12 හරි 14 හරි ඉන්න ගානක. පුළුවනිද? මිනිස්සුන්ගේ ශරීරයේ උෂ්ණත්වයෙන් යුක්තව නම් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉරට කිට්ටු වෙන්න පිච්චලා අලු දූලි වෙලා යනවා. ඈත් වෙන්න පෘථිවිය මේ යන්න සිද්ධ වෙනවා. සුදුසු උෂ්ණත්වයේ පෘථිවිය වටා සමදුරකින් භ්‍රමණය වෙන්නා වූ පෘථිවිය තමයි මේක සුදුසු උෂ්ණත්වයේ තියෙන්නේ. එතකොට සූර්යග්‍රහ මණ්ඩලයේ හැමතැනම සුදුසු නැහැනේ. සූර්යග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් හැමතැනම සුදුසු නැහැ වගේ නවසත්ත්ව වාසයේ 31 තලයේ හැමතැනම විදර්ශනා වඩන්න සුදුසුයි කියලා හිතන්න එපා. දුර්ලභා කරන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ දුර්ලභංච මනුස්සත්තම් බුද්ධෝත්පාදෝ දුර්ලභෝ. මනුස්සත්කම සහ බුද්ධෝත්පාදය මෙහාට ලැබෙන දෙයක්. ඒ ප්‍රයෝජන ගැනීම. යලි යලිත් හිතන්න තථාගත බුදු පියාණන් වහන්සේ කාලයේදී ප්‍රදේශයේ කුලේ මව් බලලා ඒ තුසිතයි ලෝකේ ඉපදුනේ නැත් එහෙ බන කියන්න බැරි අය. කරදරයක්වත් නැහැනේ. මේ දෙපැත්තට දෝලණය වෙන්නා වූ එකක් මධ්‍යස්ථානකට හදන්න දෙපැත්තට දෝලනයක් තියෙන්න වෙනවා. රූපාවචර අරූපාවචර සමාධිය වල දෝලනයක් නැහැ සමාධියක් පමණයි. කාම දුගතියේ දුක්ඛයන්ගේ දෝලනයක් නැහැ දුකක් පමණයි. කාම සුගතියන්ගේ දෝලනයක් නැහැ සැපක් පමණයි. මේක හිතන්න මම මේ කියන දේ. ඔක කවුරුත් කියන දේවල් අහලා රැවටිලා මෙතනින් එහා පැත්තට ගියාමත් මේ විදිහටම ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතන්න නැතිව මේ ලැබෙන අවස්ථාව ෂණය කියන්නේ තප්පරේ නෙමෙයි. දොරවල් පහෙන් හෝ මනෝද්වාරයෙන් එන එක උපේක්ෂාවට හදන්න සතෝ සම්පජානෝ අවිහඤ්ඤමානෝ කියන මේ තුන හැමෝටම පාවිච්චි කරන්න බෑ. ඔබ විහඤ්ඤමානෝ එනවා ඇලෙනවා ගැටෙනවා ප්‍රතික්‍රියා දක්වනවා. මම මොක ලේසියෙන් අරින්නේ නැහැ. ඔකට හොඳ වැඩක් කරන්න තියෙන්නේ. ඔය එලි පෙර වැරෙනද ඔකට හුනියමක් කරන්න ඕන. එහෙම නැත්තම් පෙස්සමක් ගහලා ගමෙන් පන්නන්න ඕන. ඒ විහඤ්ඤමානෝ ඔබ ගැටිලා ප්‍රශ්නයක් කරගෙන. ඔය යම් යම් රජයේ ආයතන වලට ඉල්ලුම්පත් දැමූ සමහර අය පිළිබඳව මේ ඒ ආයතන වලටම ගිහින් තියෙන දිග පෙස්සම්. බොහොම රජයට හිතවත්ව තමයි පෙස්සම ලියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන් සේවයට ගියොත් එහෙම රජයට හානියක් කරන එක වළක්වන්නයි මේ පෙස්සම ගහලා තියෙන්නේ. පෙස්සම හොයලා බලපුවාම එහෙම එකක් නැහැ. පෙස්සම් කරුගෙන් අහලා බලනවා මට ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ ප්‍රතික්‍රියාව කය වචනට ගියේ ඊර්ෂ්‍යාව නැමැති මම විසින්. එනිසා මේ මමත්වයේ ක්‍රියාව කියන එක හඳුනා ගන්න. මේ පෙන්වන්නේ මේක අමමාව කියලා මේක තියෙනවානේ. අමමස්ස තිතස්ස. මමත්වයෙන් ගැනීමක් නැති තිතස්ස තාදිනෝ සංසුන් ස්වභාවයේ හිටියා වූ. ඒක පරමාර්ථ தත්ත්වය වුණාට පෘථග්ජන පුද්ගලයෙකුට පෘථග්ජන භාවය කරුණු තැනලා එතෙන් යන කල් හදන්න තියෙනවා.
ඒ තමා බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පැවරුණා වූ ආතප්ප කිච්ච. මේ සංසුන් බවට පැමිණීම සඳහා ඔබ කළ යුතු දේ. දැන් අපි කියමුකෝ හුලන් පිරලා තිනවා කියලා ටයර් එක නැත්තම් බැලුන එක. ඒක පීඩනයක් තියෙනවනේ පුපුරා යන්න. එනක පීඩනය නැති වෙන හුලන් ටික බහලා එකපාරේ යවන්න බෑ. ඒක පුපුරා යනවා. කටෙන්ම ගියොත් ටික බහින්නේ. ඒ වගේ ධර්මයේ නොතේරුණු තාක්කල් මේ පස් දොරට අරගෙන ඇලිලා ගැටලා චිත්තාභ්‍යන්තර ගත කරමින් එකතර ගත්ත කුණු ටික ආපහු අමාරන්න මෙතනින් පස්සේ අවස්ථාව කරගන්න. කටින් අමාරන්න නෙවෙයි සිතින් එන දේ එකතු නොවෙමින් අවසන් කරන්න. ගැටෙමින් ඉන්නවා පෘථග්ජනයා. ඒ ගැටෙමින් ඉන්නවා කියවට ඒක එහෙම තේරුම් ගන්න අමාරුයි කෙනෙකුට. මම ගැටෙන හැටි කියලා දෙන්න. අපේ දේශනාවල හරියට මේක තියෙන දෙයක්. ඒ ගැටෙනවට තමයි කියන්නේ තින්වා සංගති පස්සෝ එතනින් හැබට පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. ඒක ඇස තුල කන තුල නාසය තුල දිව තුල බලන්න පුරුදු වෙන්න. කරපු වැඩේ. එතනින් ඉවර වුණාද? එහෙම ගැටිලා නෑ. අනාගත ඵලයක් උපදින්න හේතුවකුත් තියලා සසරක් හදලා නතර වුණා. මේ මොහොතේ මෙසේ අරමුණේ මුලාවෙන් සසර හදන පුරුත්ත නවත්තන්න නෙවෙයිද සිහිය ඕන? සතෝ සම්පජානෝ අවිහඤ්ඤමානෝ. එනකොට එන බව දැනගන්න ඕන. ඒක සිද්ධියක් නෙමේ පැරණි දෙයක් බව මතක තියාගන්න ඕන. ඒ නිසා ඒකට ඇලිලා ගැටිලා ප්‍රතික්‍රියා දක්වන්න යන්න දෙයක් නැහැ. එතකොට ගැටෙන්න යනවා නම් මට සිදු වුණා වූ පාඩුවක් අලාභයක් මුල් කරගෙන ජය ගන්න තමයි මම තමයි ගැටෙන්න යන්නේ. බාර ගැනීම තමයි ගැටීමට හේතුව. බාර ගන්න නැත්නම් ගැටෙන්න දෙයක් නැහැ. ඔක තියෙන අවස්ථා දෙකක් තුනක් තියෙනවා මම කියන්නම් මෙහෙම. දැන් ජේතවනාරාමේ ඇවිදින් ඉන්නකොට මිනිස්සු ඇවිදින් වටේ පිටේ තියෙන දරහෙම අරන් යනවා. ඔබට කිසි වේදනාවක් ඇති වෙන්නේ නැද්ද ඒ අරන් යන්නේ කියලා? නෑ ස්වාමීනි ඇයි? ඒක අපේ නෝන නිසා කියලා. ඒ කියන්නේ දර ඒගොල්ලොන්ගේ නෝන නිසා ගැටීමක් නෑ කියන එක නෙමෙයි පෙන්වන්නේ. ගැටීම තියෙන්නේ මගේ කොට ගැනීම නිසා කියලා. එබැවින් අන්නේ දර මමත්වෙන් ගන්න නැතුවම ගෙනිච්චට ගැටීමක් නෑ වගේ මමත්වෙන් ගන්න නැත්නම් ඕන එකක් තුළ ගැටීමක් නෑ. ඒකම බලන්න කියලා පෙන්වන්නේ. අර දර ටික දිහා බලනවා වගේ Tamanට එන එකේ මමත්වෙන් ගැනීම තුළ තමයි මේ ගැටීම නැත්නම් විහඤ්ඤමානය තිබෙන්නේ. පැවැත්ම තිබෙන්නේ. ඔය ත්‍රිපිටකෙත් නැති තව කතාවක් මගේ මතකෙත් තියෙනවා ඔකට. මේ යාළුවෝ දෙන්නෙක් යාළුවයි හොඳටම දැන් ඉත දබර කරගන්න විදිහක් නැහැ. එන දබර කරගන්න ක්‍රමයක් හැදුවයි කියලා කියනවා. හාව දෙන්නෙකුට සම්බන්ධ කරලත් කතාව තියෙන උපමාවක් නිසා කොහොම හරි. ඒ නිසා ඒකට පුළුන් කෑල්ලක් හරි ගලක් හරි තව මොකක් හරි උපකරණයක් ගන්න ඕනනේ. තියෙන දෙයක්. ඉතින් දෙන්න කතා කරගත්තලු මේක මම මගේ කියන්නම් ඔබ ඔයාගේ කියන්න. එතකොට දැන් ඉතින් ඒක අයිතියට රණ්ඩු වෙන්න පුළුවන් නේ. නෑ ඒක මගේ කියලා. අන්නේ දෙපැත්තකට බෙදී උරුමකම් කරන්න යන එක තමයි මේ තියෙන ගැටුම කියලා කතා කරන්නේ. එබඳු නීත්‍යානුකූල අයිතියක් තියෙනවා නම් ඒක නීතියෙන් මේ බේරගන්න බලන්න. නමුත් ගහලා බැනලා කපලා කොටලා රිදෝලා පලි අරගෙන උණියම් කරලා එතකොට අන්න අර හාව දෙන්න දැන් මේක අයිති කරගන්න දෙපැත්තට වාද විවාද කරගන්න හදනවා කියලා කියන්නේ. හැබැයි ඒ කතාව ඔච්චර දුරට කියන්නේ ඉවර වෙනවා. එක්කෙනෙක් කිව්වලු මේක මගේ කියලා. අනිත් එක්කෙනා කිව්වලු නුඹේ නන් ඔබ ගනින් කියලා. එතනින්ම ඉවරයි නේද? අර දුරදිග යන්නේ සරුංගලේ දුරදිග යන්නේ කවුරු හරි හිපු කතාවක් දුරදිග යන්නේ බාර ගැනීම තුල. දුව සම්බන්ධයෙන් පුතා සම්බන්ධයෙන් බිරිඳ සම්බන්ධයෙන් ඉඩම් සම්බන්ධයෙන් දේශපාලන සම්බන්ධයෙන් හැමතැනම කවුරු හරි කියන කේලමක් බාර අරගෙන තමයි මේ ගිනි ඔක්කොම අවුලවලා තියෙන්නේ. හොයලා බලන්න නැතුව.
එනිසා එතන සම්පජානෝ නෑ අවිහඤ්ඤමානොත් නෑ විහඤ්ඤති වෙනසෙනවා. දැන් ඔබට වැටහෙනවද මේ කාරණාව? ධර්ම ශ්‍රවණය කළා නම් ඔබ අනුන්ට පේන්න පුද්ගලයෙක් වුණාට දැන් ඔබ මොහොතින් මොහොත පරිහරණය කරන්නේ පස් දොරෙන් හෝ මනෝද්වාරයෙන් උපදින ස්කන්ධ පහක්. ඒ ස්කන්ධ පහ තුළ ඔබට බාහිරින් ගැටෙන කාරණේ අනුව චිත්තාභ්‍යන්තරේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක තිබෙනවා නම් එනවා නවත්තන්න බෑ. ඒ පරණ ඒවා පුරාණ කර්ම. අන්න දැන් මේ පුරාණ කර්ම වල කටුක වේදනාව ඒවා දැන් විදලා ඉවර වෙච්ච දවස ආයෙ මතක් කරලා විඳවන්න දෙයක් නැහැ. දැන් ඒවා හිතුවිලි විතරයි. ඒ නිසා ගණට නොගනින්න හුරු කිරීම තුළින් ආපහු සිත සකස් වෙනවා. එතකොට එහෙමනම් මොකද්ද තියෙන්න ඕන? එන්න ඕන. එකයි මම කියන්නේ තථාගතයන් වහන්සේ අනුප්පන්නං කාම විතක්කං කියලා නෑ. උප්පන්නං කාම විතක්කං. උප්පන්නං කියන වචනේ හොඳටම තේරුම් ගන්න එන්න ඕන හිතට කියන එක. දැන් ඔබ බුද්ධානුස්සතිය හරි තවත් මොකක් හරි ඔබ හිතන දේ මම කියන්නේ. එහෙම නැත්නම් තව මොකක් හරි වචනයක් අරගෙන මෙනෙහි කරමින් ඉන්නවා. පඨවි කසනේ හරි නීල කසනේ හරි බුදු පිළිමයක් හරි සියලු සත්වයන් දුක් වෙත්වා හරි. දැන් මොකද කරන්නේ මේ? අරමුණකින් සිත පුරවන ඉන්නවා පරණේවට එන්න ඉඩ නැහැ. එන්න ඉඩ නැති තාක්කල් ඒකේ දුක දැනෙන්නෙත් නැහැ. තමත් ඒවා ඉවර වෙන්නෙත් නැහැ. අර පුරාණ ටික ඇවිදින් ඉවර වෙන්න ඕන නිසා උපන්න කුසල් දුර්ගමිට ගන්නා වෑයම කියන්නේ දොර ඉඩ තියෙන්න ඕනේ වට එන්න. ඇරලා තියෙන්න ඕන. දොර ඇරලා තියෙන්න ඕන ආවම අල්ලා ගන්න නුවණ තියෙන්න ඕන. අහුවෙන්නේ නැතුව. එනිසා ඒවා පුරාණ කළ දේවල් බව සහ එනකොට දැන් ඉන්නේ අතීතයෙන් බව තේරුම් ගන්න සිහිය තියෙන එක තමයි සති. දකින්න එක. එලියක් කියලා කියන්නේ දකින්න. නමුත් එතන ආවා වගේම ආවා එකයි එකතු වීම තව එකක්. අර අපි කතා කරන්නේ ඒක උප්පාද ඒක නිරෝධ කියලා හටගත්ත ගමන් නැසෙන කියලා. ආවනම් නැසෙනවනේ. පවත්තන්න බෑනේ. පවත්තන්නේ එකතු වීම විසින්. එතකොට එන එක ඉමේ පංච උපාදානස්කන්ධය. එකතු වෙන එක නිත්‍ය සුඛාත්ම වශයෙන්. ඉන් එහාට ඊළඟ චිත්ත වීතියේදී එකතු නොවන එක අන්න සතෝ සම්පජානෝ. ආවදේ එකතු නොවුනොත් එයා යන්න වෙනවා. මේ නිසා මේ කෙලස් නසනවා කියන තැන වළංගු මෙතෙන්ට නේද? උපන්න අකුසල් චිත්තාභ්‍යන්තරේ එනවා ආවිදින් දුර වෙන්න ඕන. ගන්නා වායාම සම්මා වායාම උත්සාහයක් මේ භික්ෂුව කරලා තියෙන්නේ ඒකනේ. සංසුන් ඉඳගෙන ඒ භික්ෂුව වාඩි වෙලා කළ දේ ඔබට වාඩි වෙලා ඉන්නම කියලා කරන්නේ නැහැ. වාඩි වෙන්න විවේක තියෙන කෙනෙක් ලෙඩ නැත්නම් වාඩි වෙලා කරන්න නැත්නම් වාඩි වෙන ඉරියව්ව සහ පස්දොරට ගැටෙන ඉරියව්ව කියන දෙකේදී අපිට වෙනසක් පෙනුනට ඇත්තටම සිදු වෙන්නේ බාහිරෙන් හේතුවක් සහ සිතින් එන එක හේතුවක් නැතුව සිතින් එන එක. ත්‍රිවිධ විතර්කයේම චිත්තාභ්‍යන්තරේ ප්‍රතිඵලයක්. දැන් එකතු වෙන එක මමස්ස ඒකට එන එකතු වෙන එක මට ලාභයක් අලාභයක් සැපක් සින්දා වුණයි කියලා විඳවන එක මමත්වෙන් ගැනීම. මේකේ තියෙන අමමස්ස. ඒක දැන් නෙමෙයි අරගෙන ඉවර වුණාමයි හරියන්නේ. ඒක ඔය සිත හදන මාර්ගයේ යන අයට පෙර අවස්ථාවල ඇලුණු ගැටුණු දරුණු අවස්ථා මතක ඇති. අද ඔබ යම තත්ත්වම දියුණු නම් ඒවා එනකොට අද මතකේ නම් ඇති. නමුත් අර ගැටීම ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය අර දැවෙන එක නැති බව තේරෙයි. අපි අත්දකින නිසාමයි එහෙම කියන්නේ. ඒ නිසා ලෝකෙ දුක් ගෙනත් දුන්නේ නෑ ඔබට. ඔබ හදාගත්ත ටික ආපහු ඉදින් විඳවනවා. ඒකයි මම අර පෙන්නන්නේ සෝපාකට උණ දේ වෙලා ඔබට වෙලා කියලා. සෝපාක මලමිනියට බැඳලා. ගැලවෙන්න බෑ. ඔබත් මේ ලෝභ දේශ මොහ නැවති මලමිනියට බැඳලා පෘථග්ජන භාවය තුළ ඔබට ගැලවෙන්න බෑ.
නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ අනිදුක්ඛානාත් වශයෙන් බලන ආලෝකය ඔබට ලැබුණොත් එහෙම ඔබ සෝවාන් සිට රහත් දක්වා මේ බැමුන් එක එක කඩනවා. ඒ සෝපාග බැමුන් වගේ ඔබත් කැඩෙන හැටි. බැමුන් ටික කැඩෙන්න බුදුන් වෙත යනවා. ඔබ ඉතින් සෝහනක් හදාගෙන සෝපාක සිද්ධියක් වශයෙන් අරගෙන බුදුහාමුදුරුවෝ ලයිට් එකක් ගැහුවා එතකොට නැගිට්ටා කියලා හිතන්නේ නැතුව මෙවන් පෙන්වන පෙළ දහමක් ගැන හිතන්න. ඒවා හැමෝටම සාධාරණ දේවල්. අර බැමුන් තියෙනවා මමත්වෙන් ගත්තේ නමුත් මේක ආවහම එකතු වෙන්නේ නැත්නම් කැඩෙන්න පටන් ගන්නවා. අන්න එතකොට සබ්බ කම්මජහස්ස අන්න සියලු කර්මයන් දුරු කරන්න ඕන. අර කර්ම අක්ෂය කිරීමේ කර්මය කියන වචනයක් මම පැහැදිලි කරන්නේ ඔබට. එන්න ඕන. එකතු නොවී අවසන් කරන්න ඕන. ඒ වගේම ඒවා පුරාණ දේවල් ආපුහම ඒවා පර බොල් අපේ අම්මලා පොලා හරින්නේ. පියටේ වගේ තිබුණාට ඒක බොල්. එහෙනම් පොලා හරින අහකට හරිනවා. ඒ වගේ මේක සිද්ධියක් වගේ පෙවුනට පරණ මතක් වෙච්ච බොල් දෙයක් දැන්. බර නෑ ඒකේ. බර ඔබ හදාගත්ත දෙයක් මතක් වෙනකොට ඒක පොලා හරින්න පුළුවන්. එසා හැම මොහොතම මේ කතා කරන්නේ වර්තමානයේ සමග ජීවත් වීම. වර්තමානයේ තමන්ගේ වැඩ කටයුතු කරන්න පුළුවෙනි. ඒකයි මම කිව්වේ මම දකින්නේ මේ බුදුදහමේ අදාළ මහානකමේ හරි උපාසකකමේ හරි කියලා තමන්ට පැවරුණ රාජකාරී ටික වගටින් තමයි ඒක කරන්න තියෙන්නේ. ඒක එකට එකක් හොඳ නරක කියලා දෙයක්වත් තියෙන්න බෑ. දැන් අපි මහානකමේ නම් තියෙන වත් කීපයක්. ආචාර්ය වතක් තියෙනවා නැත්නම් විහාර වත තියෙනවා නැත්නම් වැසිකිලි වත. ඉතින් වැසිකිලි වත සුවඳ නැති වෙන්න පුළුවන්. නමුත් ඒකෙදි දුක් වෙන්නත් ආචාර්ය වතේදී හෝ නැත්නම් විහාර වතේදී සතුට වෙන්නත් පුරුදු වෙන නරකයි. වත් ඔක්කොම අදාළයි ආදාළ වතක් කරන්න ඕන. ඒක කරගෙන යාමේදී උපදින්න ආව ත්‍රිවිධ විතර්කයක් නැත්නම් ඒක තමන්ගේ දුර්වලකමක්. ඒක ඒ මොහොතේදී හදන්න වෙනවා. නිවසේ නම් මේක මාව වෙනුවෙන් පියා වෙනුවෙන් දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්. වත් කියලා කතා කරන එක කළ යුතු වැඩ ටික. අතපතු ගෑම ආදී. ඉතින් ඒකේ ඔබ පුරුදු වෙලා තියෙන සතුටක් තියෙන දේ හොඳයි අනික නොකර ඉන්න. සතුට තියෙන දෙයටම යනවා. සමහර දරුවෝ ඉගෙන ගන්න ගත්තාම ආසා කරන විෂය විතරක් කරනවා අනික පැත්තකින් තියලා. ආසා කරන විෂය කොහොමද දිනුනේ අනිත් එකට මහන්සිලා කරන්න ඕන. ආර සිතර වහල් නොවි පැවරෙන සියලු කාරණා කරන්න ඕන. ඒ කාරණාවලදීම තමයි මේ ත්‍රිවිධ විතර්කයේ උපදින්නේ. කාරණාව වෙනයි ත්‍රිවිධ විතර්කයේ වෙනයි. ත්‍රිවිධ විතර්කයේ කාරණාව නෙමෙයි තිබෙන තමන් අදාගත්ත දුර්වලකමේ. එයා එන්න නොදී අයින් කරන්න බෑ. එයාට එන්න ඉඩ දෙන්න ඕන. මේ පාවාඩ එරලා තියෙන්නේ එයාට එන්න. බලන් ඉන්නේ ආවම අල්ලා ගන්න. අන්න සතෝ සම්පජානෝ. රැවටෙන්නේ නැති වෙන්න, මමත්වෙන් ගන්න නැති වෙන්න. එකතු නොවි අතහරින්න. මේක නැවත නැවතත් කරන එක විදර්ශනා භාවනාව. වඩනවා කිය වඩනවා. දැන් මේක කරන එක පටිසෝතගාමිත්වය. බලන්න මේ සූත්‍ර දේශනාවල ඔක්කොම තියෙන්නේ ඕක තමයි. අපි මේක අතහැරලා කතන්දර අහන්න ගියොත්, චරිත කතා අහන්න ගියොත්, බණ කතන්දර අහන්න ගියොත් අදාළ දේ අපි කරන්නේ නැහැ නේද? තාමත් එහෙම කතන්දර සිද්ධි වශයෙන් අරගෙන අහන අයත් ඉන්නවා. නමුත් මේ තුල ඉන්නේ ඔබයි, මේ තුල ඉන්නේ ඔබේ ක්‍රියාකාරීත්වයයි පැහැදිලි කරන්නේ. ඔබේ ක්‍රියාකාරීත්වය පුතඥයාගේ ක්‍රියාකාරීත්වය වශයෙන් හදන්න බැරි එකක් වශයෙන් පෙන්නනවා. බුදුන් වහන්සේගේ උපදෙස්තරංග ක්‍රියා කරන පුද්ගලයාට ආරි මාර්ගය කියලා පෙන්නනවා. දැන් ඔහු උපන්න කුසල් දුරු කිරීමට ඒවා දුරු කරන්නට දැන් මහන්සි වෙන්නේ. පවත්තන්ට නෙවෙයි. ඒ වගේම එතනම අර එකතු වෙලා අනාගතේ හදනවා නම් නූපන්න කුසල් උපදවනවා. එතකොට හදන්න නැත්තම් නූපන්න කුසලොත් නූපදිනවා. මේ උපන්න කුසල් දුරු කිරීම, නූපන්න කුසල් නූපදීම, නූපන් කුසල් උපදීම, උපන් කුසල් වැඩි දියුණු කියන එක එතන මොහොතක් පාසා සිදුවෙන දෙයක් සතියේදී. සම්මා වායාමයේ. එසම කර්ම සූත්‍රයෙන් පෙන්වන පෙළදහම
එහි වාඩි වෙන භික්ෂුවක් සඳහා විස්තර කරලා තිබුණාට එතනින් එහා පැත්තට විවෘත කරලා ගලවා ගත්තොත් අවදිවුත් පටන් නිවන් මේ නිදා ගන්න තැන දක්වා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න පැවති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට පමණක් නොව ಭಾರತೀಯ සමාජය අනුව නම් කාමභෝගී ස්ත්‍රීන් සහ පුරුෂයින්ට බ්‍රහ්මචාරී ස්ත්‍රීන් සහ පුරුෂයින්ටත් එපමණයි. එනිසා ඒක පූජනීය මහා සංඝරත්නයේ භික්ෂුවගේ විතරක් උරුමයක් කාන්තාවන්ට ඕක උරුම නැහැ කියලා බමුණු මතවාදී වෙන්න ඉස්සර වෙන්න ඕන නැහැ. ඒ නොදන්න කමට කියන දේවල්. ඒක සිල්මයනි වෙන්න පුළුවන්, ඒක භික්ෂුණී වෙන්න පුළුවන්. වචනින්. නමුත් කරන්න ඕන මේ වැඩේ. එනිසා ඒ භික්ෂුණී උරුමය කියන එක නෑ කියන සම්මතයත් තමයි සිල්මයනි පදේ පාවිච්චි වෙන්නේ. නමුත් රටේ පවතිනවා හැම එකක්. අපි ඒක පිළිගන්නවා. මොකද අපි ආත්මාර්ථකාමී වෙන්නේ ඒකට කියන්නේ පුරුෂාධිපත්‍යෙන් යුක්ත වෙන්න ඕනේ නෑ මේක බුදුදහමේ ප්‍රතිපත්ති මාර්ගයේ පිරිමින්ට පමණයි කියලා. එහෙම එකක් නෑනේ පංචස්කන්ධයට. ඒක පිළිගන්න හිත නැමෙන්නේ නැත්නම් එහෙනම් නීත්‍යානුකූල ලෝකෙ තියෙන එකක් ගෙනත් දෙන්න ඒගොල්ලොන්ට. එහෙම හරි පිළිගන්න වෙනවා. අනුගමනීය ප්‍රතිපදාවක් තුළ පටිසෝතගාමී වෙලා මගඵල ලැබුවොත් නිවුනොත් එහෙම ඔබ නවත්තන්නද? අනුගමනීය ප්‍රතිපදාව තුළ ඔක්කොටම මේක තියෙනවානේ. මම තේරෙනකොට තමයි මේ හනමිටි අදහස් වැඩක් නැතිව කියලා තේරෙන්නේ. කාටවත් මේක වළක්වන්න පුළුවන් දේවල් නෙමෙයි, අඳුමට අදාළ දෙයක් නෙමෙයි මේක කියලා. තවත් දේවල් අපට තේරෙනවා සියල්ල කියන්නේ නැහැ. තවත් දේවල් තේරෙනවා මේ සම්බන්ධයෙන්. අවුලක් හදන්න ඕනේ නැති නිසා සමහර දේවල් කියන්නේ නැහැ. ගිහින් බලන්නකෝ. නිසා ඔබට අවශ්‍ය වෙන්නේ ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිද්ද කතාව නෙමෙයි. සදහම් හමු වෙන්න ඕන. මේ වැඩේ මෙහෙමයි කරන්න ඕන කියන අවබෝධය ලැබෙන්න වෙනවා. ඔබට මේක හදන්න මේ සන සම්පත්තිය තියෙන්න වෙනවා. මේ දෙපැත්තට ඇදෙන එක තියෙන්න වෙනවා. ලාභාලාභ සැප දුක් කියලා ඒක උපේක්ෂාසහගත වෙන්න හදන්න පුළුවන්කම තියෙන්න ඕන අල්ලා නොගැනීමෙන්. අමමස්ස. දැන් ඔබ ආපු ගමන අනුසෝතගාමී දැන් යන එක පටිසෝතගාමී. ආපු ගමන පව හෝ පින ඔස්සේ සංසාරයට දැන් යන ගමන පව පින බැහැර කරමින් බුදුන් වෙත. මේ යන මාර්ගයේ ඵල තියෙනවා, අර මාර්ගයේ විපාක තියෙනවා. අර ආපු මාර්ගයේ කර්මවලට විපාක තියෙනවා. ඒවා ලෞකිකයි. මේ යන මාර්ගයේ කර්ම ශය වෙනකොට ලෝකෝත්තර විපාක තියෙනවා. සුන්දර දහමක් එළියට එන එක. මේවා විස්තර වෙන එක ඔබේ භාග්යක්. මොකද මගේ ළමා කාලේ කන හෝ ඇහිච්ච කන මේවා පින් කරලා තිබුණ නැහැ තේරුම් ගන්න තරම්. දැනටත් බොහෝ දෙනාට සද්ද ඇරුණාම ওই කාරණේ පැහැදිලි වෙන්නේ නැහැ. සද්ද නම් තියෙන ඕන තරම් දේශනාව. නමුත් කාරණේ පැහැදිලි වුණාම ඔබට සමීප දසුණක් මගින් වෙන්න ඕන මේක නේද කියලා තේරෙනකොට ඔබ ස්වයංක්‍රීයම අනුගමනීය ප්‍රතිපදාවට වැටෙනවා. බැටුනොත් ඔබට මාර්ගය ගන්න වෙනවා. මොහොතක් පාසාම අතීතයෙන් එනවා වර්තමානයේ නොරැවටි තුල මාර්ගය. එහෙනම් අතීතයේ හිස් වෙනවා, අනාගතයක් හැදෙන්නේ නැහැ. එහෙනම් ඵලය ලැබෙනවා. මාර්ගයකට නොවීම ඵලය නම් සිතේ නෙමෙයි ලෝකෝත්තරයි. මාර්ගයේ ලෞකික වුණාට ඵලය ලෝකෝත්තරයි. මතක තියාගන්න. අදාළ කරුණ තේරුම් ගනිමින් ඔබ ඉන්න කොතනක හිටියත් ඔබ සදහවත් බෞද්ධෙක් වශයෙන් ගෞතම සසුන තුල මේ නිවන සැනසෙන සංසුන් භාවය උරුමයට කැමති නම් මේ කියන සතෝ සම්පජානෝ අවිහඤ්ඤමානෝ පුරුදු කරන්න හැම මොහොතක් පාසාම. ඔබටත් මේ ගාථාව අන්තිමට අලංගු වෙයි. මොකද්ද? සබ්බකම්ම ජහස්ස බික්කුණෝ දූනමානස්ස පුරේ කතං රජං අමමස්ස ටිතස්ස ස්ථාදිනෝ අත්තෝ නත්ති ජනං අපිට ආය කතා කර ඉල්ලන්න දෙයක් ඊට පස්සේ නෑ. ඔව් රහත් මෙහෙණියක් වුණොත් එහෙම ඊට පස්සේ උපසම්පදාව ඉල්ලන්න දෙයක්වත් නෑ. ලැබිලා නැති තාම මොනවද ගන්නෙ? අදාළ කරුණු තේරුම් ගනිමින් ගෞතම බුදුන් හෙළි කළ ධාමයේ සරණින් සැනසීමේ මගටපත් වෙනට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු ආසනාව වේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වයේ දරුණු ලබන්නේ මෙම පටිසෝතගාමී මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ දරන සදහවත් දායකයෙකු විසින් දායකත්වයේ දරා ඇත. අන්න
එහෙනම් එතුමන් අපේ බණහන තේරෙන කෙනෙක් නිසා තමයි නමත් මොකක්වත් නැතුව ධර්ම දානයක් දෙන්න යන්නේ. අනිත්‍යයටත් ඉගෙන ගන්න හොඳ කාරණා. කොලයක් පිරෙනකල් නන් ටික කියනට වඩා අන්තිම විනාඩි 59 දක්වාම ධර්ම දේශනාවට කාලය තියලා තියෙනවා. අරමුණු අතර මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ চিරාත් කාලයක් පවත්වාගෙන යාම සඳහා වෙරදරන ගරු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම දේශකයන් වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා. ගරුතර දේශකයන් වහන්සේට මේ ආත්ම භවය තුළ උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මේ පින් හේතු වේවා. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. දැනට පරලෝසෙපත් සදාදරණීය දෙමව්පියන් ඇතුළු සියලුම වර්ග පරම්පරාවේ පරලෝසෙපත් සියලුම ඥාතිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරමින් ඔවුන්ට උපහාරයක්ම වේවා. ඔකටම පින් දෙන්න යන්නෙත් නෑ තුමන් නම්. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට සත්‍ය අවබෝධය පිණිසම ධර්ම දේශනාමය කුසලයේ හේතු ආසනාව වේවා. සියලුම ලෝවැසියන්ට සිතක් ශාන්තියක්ම වේවා. ඔබේ ඒ පැතුම් ඇතුළු ඔබටත් යහාත්ම වශයෙන් පටිසෝතගාමිත්වයේ ප්‍රතිඵල සාක්ෂාත් වේවා යන්න මගේද ප්‍රාර්ථනයයි. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං